වැඩ පටන් ගමු පුතේ. දාන්න මෙහෙම ඉස්සරලාම් පොතේ මුල්ම පිටුවේ දාමු මෙහෙම. බලන්න ඔයගොල්ලෝ දන්න වචනයකින් මම පටන් ගන්න ඉස්සරලාම ලියන්න මාත් එක්කම. බලන්න මේ වචන ටික දන්නව නේද කියලා. මට වඩා ඔයගොල්ලෝ හොඳට පාඩම් කරපු වචන ටිකක්. ඊළඟ පෙළේ දන්නව නේද? ඊළඟ පෙළේ මොකද්ද? හරි. කොහෙද තිබුණේ මේක? සිංහල පොතේ 127 වෙනි පිටුවේ. මතකද? කාගේද කවිය? පුතේ එතකොට මේක ඔයගොල්ලෝ පාඩම් කරපු දේ සිංහල පොතට පාඩම් කරලා O level පේපර් එකේ ලියලා ආපු ටික. මම මේක ලියලම ඔයගොල්ලන්ට පන්තිය පටන් ගන්න හේතුව තමයි අපි මේක ප්‍රායෝගිකව මේ ඉදිරි අවුරුදු දෙකේ භාවිතා කරනවා. රයිට්? ඔයගොල්ලෝ මේක පාඩම් කරා තමයි O level සිංහල පොතේ. නමුත් පුතේ A level ජීවිතේට ආපුවාම ලොකු දුෂ්කර ජීවිතයකට එන්නේ අපි මේක ඇතුලේ අපි මේක හරි ලස්සනට භාවිතා කරනවා. රයිට්? මෙතනින් තමයි පටන් ගන්නෙ. ඒකයි ඔයගොල්ලන්ගේ කම්බයින් පොතේ මම කිව්වේ මෙන්න මේ වචන දෙක ඉස්සරලාම ලියා ගන්න. මේ වචන පේලිය අනිවාර්යෙන් මතක තියාගන්න. මටත් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික තමයි ඔයගොල්ලොත් එක්ක මේ ඉදිරියට ගෙවන අවුරුදු දෙකක කාලය තුල අවුරුදු දෙකකට පොඩ්ඩක් වැඩි කාලය තුල මට ඔයගලන්ට දෙන්න අවශ්‍ය මේ ටික. ආදරණීය දුවේ පුතේ මතක තියාගන්න ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් එක වසරේ ඉඳන් මේ නිදහස් අධ්‍යාපන රටාවේ ඉගෙනගෙන ඉස්සරහට ඇවිල්ලා රයිට් දැන් මේ අග්‍රඵලය නෙලා ගන්න තව අවුරුදු දෙකක කාලයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් වයස අවුරුදු 16 17 ලස්සන තරුණ ළමයි. ඔයගොල්ලන්ට තව අවුරුදු දෙකකින් ඉතා විශිෂ්ට කඩයිමක් ඔයගොල්ලන්ගේ පාසල් ජීවිතේ ඔයගොල්ලෝ ශිෂ්‍ය ජීවිතේ ගත කරන ලස්සනම කඩයිම පහු කරන ලස්සනම කඩයිම ලස්සනම කාලේ මේ අවුරුදු දෙක මේක පහු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ පළවෙනි පියවර තියන්නේ මේ සඳහා. එතකොට මේකෙන් යන මේකෙන් නෙලා ගන්න අග්‍රඵලය තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේට ඉදිරි ජීවිතේට උසස් පෙළ ජීවිතයෙන් පසුව එළඹෙන ඉදිරි මුළු ජීවිතේටම ඒ ජීවිතේ හැඩ ගැහෙන්නේ ඒ ප්‍රතිඵලයත් එක්ක. රයිට්? හොඳට මතක තියාගන්න මම කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිඵලයත් එක්ක. ඒ ප්‍රතිඵලය. හරි? ඒ ප්‍රතිඵලයත් එක්ක තමයි ඔයගොල්ලන්ගේ මේ ඉදිරි ජීවිතේ සියල්ල හැඩ ගැහෙන්නේ. ඒක නිසා ඒ ප්‍රතිඵලය ගන්න තමයි අපි අද ඉඳන් වැඩ පටන් ගන්නෙ. මම පාඩම පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට යම්කිසි දේවල් ටිකක් පැහැදිලි කරනවා. මේ කිව්වා වගේම අපිට මේ ඉදිරියට එළඹෙන උසස් පෙළ ජීවිතේ මේ අවුරුදු දෙක කොහොමද කළමනාකරණය කරගන්නේ? වැඩ කළමනාකරණය කරගන්නේ කොහොමද? කොහොමද වැඩ කරන්න ඕනේ කියන දේවල් දැන් කාලයක් ගත වෙලා මාස 3කුත් ගත වෙලා ඉවර වුණාට මම ඔයගොල්ලන්ට කැමති පොඩ්ඩක් මතක් කරන්න. පුතේ මේ කාලේ අපි පන්ති පටන් ගත්තා නම් මේ ශාලා පිරෙන්න ඕගොල්ලෝ ඉන්නවා. නමුත් අද එහෙම නැහැ. පොඩ්ඩක් අපිට දුරස්ත භාවයක් දුරින් ඉඳන් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. කමක් නැහැ. දුරින් හිටියට ළඟින් ඉන්නවා වගේම අපි ඉගෙන ගමු. එහෙම තමයි ජීවිතේ හැටි. දුෂ්කරයි කියලා අපිට අතහැර දාලා යන්න බැහැනේ. අපි ඒකත් එක්කම තමයි නැගිටින්නේ. හරි? අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේ ඉදිරි කාලේ අපිට පුළුවන් මේ කටු පොකුරේ මල පිපෙනවා දකින්න. රයිට්? ඉතින් මම කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගන්න ඔය දූල පුතාලා හැමෝටම සරසවි වරම් හිමි කර ගන්න ඕනි පුතේ. ඒකට අවශ්‍ය වෙන මූලිකම අඩිතාලම රයිට් මේකේ බේස් එක මේකේ ශක්තිමත් පාදම තමයි අපි මේ උසස් පෙළ ජීවිතේදී ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා හදන්නේ කන්ස්ට්‍රක්ට් කරන්නේ. මේක ඉංජිනේරින් වැඩක්. රයිට් මේක ඉංජිනේරු වැඩක්. හරි? ඔයගොල්ලෝ තනිකරම ඔයගොල්ලන්ගේ බේස්මන්ට් එක ෆවුන්ඩේෂන් එක දානවා මෙතනදී. නිසා මේ පදනම අපි බොහොම ශක්තිමත්ව මේ පොළොවට බොහොම කාවැදිලා අපි මේක ගොඩනගන්න ඕනේ. එහෙමවත් නැත්නම් මේක අතරමඟදී වැටෙන්න පුළුවන්.
ඇද ගහන්න පුළුවන්. හැබැයි දක්ෂ ඉංජිනේරුවෝ එහෙම නැහැ. රයිට්. දක්ෂ ඉංජිනේරුවෝ කරන්නේ මෙතනදී හරිම දේ නිවැරදි විදිහට සූක්ෂම විදිහට හිතලා වැඩ ටික කරගෙන යනවා. එක මොහොතක් කම්මැලි වෙන්න බෑ. මතක තියාගන්න පුතේ හොඳට උසස් පෙළ ජීවිතයේදී වැඩ කළමනාකරණය කරන්න මම ඔයගලන්ට කියනවා රහසක්. මේක තමයි අවුරුදු 2ක් ඉස්සරහට ගියත් මම මේ කියන රහස. මතක තියාගන්න අපි එදා දවසේ වැඩ එදාම ඉවර කරන්න ඕනේ. එදා දවසේ වැඩ එදාම ඉවර කරනවාමයි කියන අදිෂ්ඨානය ඔයගලන්ට තියෙන්න ඕනේ මේ උසස් පෙළ ජීවිතේ පටන් ගන්න අද දවසේ ඉඳන්ම. මම දන්නවා ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළදීත් හොඳ වැඩ පිළිවෙලක් එක වැඩ කරන්න ඇති දරුවෝ. නැත්තම් අපිට මැත්ස් කරන්න අමාරුයි. රයිට්. එසේ වුණත් නැතත් ඔයගොල්ලන්ට දැන් හොඳ වැඩ පිළිවෙලක් සහිතව වැඩ කරගෙන යන්න පුරුදු වෙන්න වෙනවා. වැඩ කළමනාකරණය කරන්න පුරුදු වෙන්න වෙනවා. හොඳට මතක තියාගන්න ඒක. එතකොට මේ වැඩ කළමනාකරණය කිරීම ඇතුලේ මම කියවන පළවෙනි රහස තමයි මම කියපු මොකක්ද? එදා දවසේ වැඩ එදා ඉවර කරන්න ඕනේ. දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මං අද දවසේ ගුරුවරුන් ඉගෙන ගත්ත දේ අද දවසේ අවබෝධ කරගන්නවා. පාසලෙන් ඉගෙන ගත්තා නම් මම පාසලේ ඉගෙන ගත්ත දේ අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඔක තමයි පළවෙනිම රහස. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ මෙන්න මේ දෙවෙනි රහස. ඒ තමයි කැපවීම සහ කැපකිරීම කියන එක. කැපවීම සහ කැපකිරීම කියන එක. කැපවීම සහ කැපකිරීම කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපිට මේ උසස් පෙළ ජීවිතේ ගත කරන්න උසස් පෙළ විතරක් නෙමෙයි දරුවනේ ඇත්තටම උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන් ඊට එහා ඔයගොල්ලෝ එළඹෙන ජීවිතේ වෙන්න පුළුවන් රයිට් ඒකට අවශ්‍ය වෙනවා කැපවීම කියන එක කැප වෙන්නේ නැත්නම් අපිට යම්කිසි ඉලක්කයක් ජය ගන්න බැරි වෙනවා රයිට් ජය ගන්න නම් අනිවාර්යයෙන්ම කැපවීම කියන එක තිබිය යුතුමයි එහෙම නැතුව බෑ අපේ ජීවිතේ ඉලක්ක ජය ගන්න. මොකද්ද මේ කැපකිරීම කියන්නේ? කැපකිරීම කියන්නේ ඒ ඉලක්ක ජය ගැනීමට යන මාර්ගයේදී අපිට විවිධ දේවල් කැප කරන්න වෙයි. රයිට්? අපිට විවිධ දේවල් කැප කරන්න වෙයි. සමහර විට ඔයගොල්ලෝ ඉස්කෝලේ බාහිර වැඩකට ගොඩාක් ලොකු කාලයක් වේදම් කරා නම් ඒක ටිකක් අඩු කර ගන්න වෙයි. රයිට්? ඕගොල්ලන් යම්කිසි පුරුද්දකින් කාලේ නාස්ති කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් අපිට ඒකත් කැපකිරීමක් කරලා ඒක වෙනස් කරගන්න වෙයි. රයිට් පොඩ්ඩක් අපිට මේ අධ්‍යාපනයේ රටාවත් එක්ක පොඩ්ඩක් කොටු වෙන්න වෙනවා මේ අවුරුදු දෙක කාලය තුල රයිට් අවුරුදු දෙකකට දැන් අවුරුදු 2යි මාස 5ක් විතර ඔය කාලයක් තියෙන්නේ මේ කාලය තුල අපිට පොඩ්ඩක් සිල් ගත්තා වගේ ඉන්න වෙනවා රයිට් සිල් ගත්තා වගේ ඉන්න වෙනවා මගේ දුවල පුතාලා මහන්සි වෙන්න ඇති ඕලෙවල් වලට ටිකක් නුහුරු අත්දැකීමක් එක්කනේ මේවර මහන්සි වුණේ රයිට් අපි කවුරුත් මුහුණ දුන්නේ නැති අත්දැකීමක් අමාරුයි හරි මම දන්නවා ඒකනේ මම මේකම ලියලා පටන් ගත්තේ අම්මලා තාත්තලා පාඩම් කරලා ටිකවට අමාරුයිනේ අපිට සමහරලාට ටීවී එක දිහා බලාගෙනම මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙනම වැඩ ටික කරන්න අමාරුයි වෙනද වගේ යාළුවොත් එක්ක එහාට මෙහාට දුවලා පැනලා රයිට් පන්ති ගිහිල්ලා එනවා රයිට් ඒ වගේ ක්‍රියාශීලී විදිහට ඉස්කෝලේදී ගිහිල්ලා ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි රසවත් මාර අත්දැකීම් නමුත් ඒක පොඩ්ඩක් මේ කාලේ තියෙන බලපෑම් එක්ක පොඩ්ඩක් වෙනස් වුණා නමුත් එහෙමයි කියලා අපිට මුහුණ නොදී ඉන්න බෑනේ අපිට මුහුණ දෙන්නම වෙනවා ඒක නිසා පුතේ තේන එහෙම මුහුණ දීපු ළමයි ඔයගොල්ලෝ ඔය ළඟ ඉන්න අම්මලා තාත්තලා මුහුණ දුන්න අත්දැකීම් වලට වඩා බරපතල අත්දැකීමකට අතර මුහුණ දුන්නේ මේ මම ශිෂ්‍ය ජීවිතය ගත කරාට වඩා අමාරු අත්දැකීමක් ඔයගොල්ලෝ මුහුණ දුන්නා ඒක දැන් ඔයගොල්ලෝ සාර්ථකව ජයගෙන තියෙනවා දැන් තියෙන්නේ ඒ විදිහටම අපි උසස් පෙළත් ආරම්භ කරගෙන යන එක අපිට නුදුරේදීම පුළුවන් වෙයි හම්බෙලා මේ විදිහට ඉඳගෙන ඉගෙන ගන්න වෙනදා වගේම අපි එතකන් ෆයිට් එක අරගෙන යමු රයිට් ඒ ෆයිට් එක අරගෙන යන්න පටන් ගන්න වෙන්නේ මෙන්න මේ විදිහට තමයි ෆයිට් එක පටන් ගන්න වෙන්නේ අපිට මෙහෙම තමයි පටන් ගමු අපි කරගෙන යමු රයිට් කරගෙන ගිහිල්ලා අපි බලමු මේක ෆයිට් එක දීලා බැරි වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න ඒකයි මම කියන්නේ කැපවීම සහ කැපකිරීම අනිවාර්යෙන් තියෙනවා එතකොට ඔන්න ඔය මම කියපු කරුණු දෙක හොඳට තරයේ මතක තියාගන්න අපිට පුළුවන් උසස් පෙළ කඩයිම පහු කරගෙන යන්න ආදරණීය අම්මේ තාත්තේ ඔයගොල්ලෝ මේ දරුවෝ දැන් අපේ උසස් පෙළ ජීවිතේ එවන්නේ අපි ළඟට බාර දෙන්නේ අපේ ගැන සම්පූර්ණ විශ්වාසයක් තියලා මේ ගුරුවරයා මගේ දරුවාගේ ජීවිතේ හදයි මේ ගුරුවරයා මගේ දරුවාට උසස් පෙළ කඩයිම නැත්තම් මේ නිදහස් අධ්‍යාපනය කළොත් 13 වසරක් ෆයිට් කරන මේ අධ්‍යාපනයේ අග්‍රඵලයක් හදලා දෙයි මගේ දරුවාට කියන එක. ඔව්. ඒක හිමයි. ඔයගලගේ විශ්වාසය අපි සම්පූර්ණයෙන්ම රකින්නවා. ඒ ගැන අබ්මල් රේණුවකවත් සැකයක් තියාගන්න දෙයක් නැහැ. නමුත් පුතේ
උසස් පෙළ කියන්නේ දැන් අපි සමාජයේත් කියවෙනවනේ සමාජය කියන ශිෂ්‍යත්වය කියන්නේ දෙමාපියන්ගේ විභාගය කියලා. O level දරුවන්ගේ විභාගය. එහෙමද? O level ගුරුවරුන්ගේ විභාගය. A level කියන්නේ දරුවන්ගේ විභාගය. දැන් ඔයගොල්ලෝ හොඳට තේරෙන දරුවෝ රයිට් ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න දරුවෝ. ඔයගොල්ලෝ දැන් යමක් තේරෙනවා. පුතේ උසස් පෙළ දිනන්නෙම අර මං කියපු කරුණු පැහැදිලිව අනුගමනය කරලා ඒකෙන් උපරිම කල්පනාකාරීත්වයෙන් වැඩ කරන දරුවෝ දක්ෂ දරුවෝ තමයි මේ උසස් පෙළ දිනන්නේ. ගුරුවරයාගේ වගේම දරුවාගේ කැපවීමත් කැපකිරීමත් මේකෙදි අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපිට බෑ මේ කඩේම දිනන්න. බලන්නකො පොඩි සිහිනයක් දකින්නකො පොඩි නෙමෙයි ලොකු සිහිනයක් දකින්නකො ආස නැද්ද මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න ආස නැද්ද තව අවුරුදු 2-3ක් යද්දී පේරාදෙණි කැම්පස් එකට ගිහිල්ලා ඒකේ ලස්සන බලන්න රයිට් සිහිනයක් තියෙන්න ඕනේ මගේ දරුවනේ සිහිනය පැල කරගන්න ඕගොල්ලන්ගේ යටිහිතේ සිහිනය පැල කරගන්න ඕගොල්ලන්ගේ ඔළුවේ ඇතුළෙම තැනක කාටවත් කියන්න ඕනේ නැහැ රයිට් කාටවත් කියන්න ඕනේ නැහැ සිහිනය පැල කරගන්න ඒක ටිකෙන් ටික වැඩෙන්න ඉඩ දෙන්න රයිට් ඒ වැඩෙන සිහිනය ඔයාව નિરાයාසයෙන්ම අරගෙන යයි ඔයාගෙන් වැඩ කරන්න වෙනුවට ඒ සිහිනය වෙනුවෙන් දිවා රැ නැතුව වැඩ කරන්න අර මං කියපු කරුණු දෙක රයිට් දවසේ වැඩ කළමනාකරණය සහ කැපවීම කැපකිරීම කියන එකේ කරුණුත් සහිතව වැඩ කරගෙන යන්න ඔයාගේ සිහිනය මල්පල දරනවාමයි රයිට් මල්පල දරනවාමයි පුතේ අනිවාර්යෙන් ලෝකයේ ස්වභාව ධර්මයේ නීතිය එකයි කැපවීමෙන් කැපකිරීමෙන් වැඩ කරන කෙනාට තමයි සිහින ඉක්මනට මල්පල ගන්නවන්න පුළුවන් වෙන්නේ අමතක කරන්න එපා ඒක ඒ වගේම තමයි මතක තියාගන්න අපි අදින් ඉඳන්ම අද ඉඳන් මේ තව සුළු මොහොතකින් පස්සේ ඉඳන් විෂය නිර්දේශය ආරම්භ කරලා පටන් ගෙන ඉස්සරහට කරගෙන යනවා රයිට් පටන් ගෙන ඉස්සරහට කරගෙන යනවා බලන්න මම ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය නැත්නම් විෂය ඔළුවේ පැල කරන විදිය රයිට් ඔළුවේ පැල කරන විදිය හොඳට බලා ගන්න ඔයගොල්ලන්ගේ ගුරුවරු පොඩි කාලේ දක්වන්නලා ගෙනාපු ටික දැන් මේ අන්තිම අවුරුදු දෙක අපිට බාර දෙන්නේ මේ බැටන් එක අරගෙන ඉස්සරහට යන්න මේ දරුවව දිනවන්න කියන සම්පූර්ණ ආශිර්වාදයත් එක්ක ඔව් අපි ඒක කරනවා අපිට ඒක කරන්න පුළුවන් මගේ දරුවනේ අපි දැන් පටන් ගන්න උසස් පෙළ ජීවිතේ එක මොහොතක්වත් ආපස්සට අඩිය තියන්නේ නැතුව ඉදිරියම බල ඉක්මනට යමු රයිට් අපිට සිංහාවලෝකනය කරන්න වෙයි රයිට් සිංහාවලෝකනේ අහලා තියෙනව නේද සිංහෙක් තමන්ගේ ගමනේ ඉදිරියට යද්දී ආයේ නැවතත් හැරිලා බලනවලු තමන්ගේ ආපස්සට ආපු ගමන දිහා රයිට් ඒකෙන් එයාට තේරෙනවලු තමන් යන මග නිවැරදි කියන එක රයිට් තමන් යන මග නිවැරදි කියන එක ඒ විදිහටත් අපි නැවත නැවතත් අතීත ආවර්ජනය කරමින් අපි ආපු ගමන හරිද කියලා හැම වෙලේම විමසිලිමත් වෙමින් අපි ඉදිරියට යමු ඔයාලට පුළුවන් රයිට් එහෙනම් අපි වැඩේ පටන් ගමු ඔයගොල්ලන්ට ටියුට් එක හම්බෙලා සමහර දරුවන්ට හම්බෙලා නැතුව ඇති ප්‍රශ්නයක් නැහැ සයිට් එකේ එහා පැත්තේ තියෙනවා මේ වීඩියෝ එක ප්ලේ වෙන තැන මෙහා පැත්තේ ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටියුට් එකේ PDF එක රයිට් ටියුට් එක ලැබුණු දරුවොත් ඉන්නවා කෝරිය කිරීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ටියුට් එක නොලැබුණු දරුවන්ට බය වෙන්න එපා කලබල වෙන්න එපා සිසිජ ආයතනයට ඇවිල්ලා හරි ඔයගොල්ලන්ට පුළුවන් ටියුට් එක ලබා ගන්න රයිට් ඒ වැඩි ප්‍රශ්නයක් නැහැ එහෙනම් අපි වැඩ පටන් ගමු ගන්න අපේ ටියුට් එකේ ඉස්සරලාම තියෙන මාතෘකාව ද්විපද ප්‍රසාරණය හරි පුතේ ද්විපද ප්‍රසාරණය නමේ කියවෙනවා වගේම පුතේ ද්විපද ප්‍රසාරණය කියලා කියන්නේ දුවල පුතාලා වගේම අපේ ආදරණීය අම්මලා තාත්තලාත් අහගෙන ඉන්න පාඩම් පොඩ්ඩක් චුට්ට වෙලාව රයිට් බලන්න මේක අපි දරුවාගේ ඔළුවේ ඇතුලේ පැල කරන විදිහ රයිට්
බලමු. දැන් O level ලියපු තුල පුතාලා ඉන්නේ. බලමු පුතාලගේ දැනුම චෙක් කරන්න හදන්නේ පොඩ්ඩක්. පුතේ ද්විපද ප්‍රසාරණය දාන්නකො මාතෘකාව. ද්විපද ප්‍රසාරණය. ද්විපද ප්‍රසාරණය අපි කියනවා මේකට බයිනෝමියල් එක්ස්පැන්ෂන්. බයිනෝමියල් එක්ස්පැන්ෂන්. දරුවනේ ඒ වගේම දෙමව්පියනි කලබල වෙන්න එපා. අද මේ පාඩම ඇතුළේදී ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබෙනවා. මේ පාඩම අතරතුරේදී. හරි. හොඳයි. ද්විපද ප්‍රසාරණය. නමේ කියවෙනවා වගේම පුතේ ද්විපද ප්‍රසාරණය කියන්නේ පද දෙකකින් යුත් ප්‍රකාශනයක ප්‍රසාරණය. වචන සංවේදී වෙන්න පද දෙකකින් යුත් ප්‍රකාශනයක ප්‍රසාරණය. ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙනවා. රයිට්? ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙනවා. පුතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනව නේද? A ධන B ගේ පූර්ණ වර්ගය. A ධන B ගේ පූර්ණ වර්ගය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ තියෙන්නේ ද්විපදයක ප්‍රසාරණයක් නේද? A ධන B ගේ පූර්ණ වර්ගය සමානයි. කොහොමද ඒක ප්‍රසාරණය කරන්නේ? කියන්න මට. රයිට්? ඔව් පළවෙනි පදය A වර්ගය. දෙවෙනි පදය 2AB. අපි පොඩි කාලේ කියන්නේ පළමු පදයේ වර්ගය දෙවාරයක් පද දෙකේ ගුණිතය. රයිට්? දෙවාරයක් පද දෙකේ ගුණිතය ධන දෙවන පදයේ වර්ගය. A වර්ගය ධන 2AB ධන B වර්ගය. A ඍණ B ගේ පූර්ණ වර්ගය. A ඍණ B ගේ පූර්ණ වර්ගය. කවුද මේ? මෙයාගේ ප්‍රසාරණය A වර්ගය ඍණ 2AB ධන B වර්ගය. රයිට්? ඔගොල්ලෝ මන් දන්නවා ඔගොල්ලෝ පොඩි කාලේ මතක තියාගත්තේ මෙයා ධන නම් මෙයා ධන, මෙයා ඍණ නම් මෙයා ඍණ. හරි. මේ ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරුවරු පොඩි කාලේ ඉඳන් කොඩනගපු ඔයගොල්ලෝ. හරි. එක වසරේ ඉන්න ගුරුවරයා ඉරක් ඇඳලා පටන් ගත්ත මේ අධ්‍යාපනයේ රයිට් බොහෝ දේවල් තියෙනවා. මම කියන ඔයගොල්ලන්ට මතක් කරන විදිහට සිහි තබා ගන්න පුතේ ගුරුවරු හැම වෙලේම මේගොල්ලන්ගේ කවදාක්වත් අමතක කරන්න එපා. මේ උසස් පෙළ ජීවිතයේදීත් ගුරු දෙගුරු ගුරුවරු වගේම දෙගුරුන්ගේත් ආශිර්වාදය ඔයගොල්ලොත් එක තියෙනවා. ඒ ශක්තිය අප්‍රමාණ ශක්තිය ඔයගොල්ලොත් එක තියෙනවා. ඔයගොල්ලෝ අදිෂ්ඨාන කරගන්න ඔයගොල්ලෝ එක වසරේ දෙක වසරේ තුන වසරේ හිටපු ගුරුවරු ප්‍රාථමික අංශයේ හිටපු ගුරුවරු පෙර පාසල් ගිය ගුරුවරයට නැත්නම් ගුරුවරියට ගිහින් කියනවා තව අවුරුදු දෙකක් ගියාට පස්සේ මම උසස් පෙළ කඩේමත් ජය ගත්තා. මැඩම්, සර්, ටීචර්, සර් මම මේක ජය ගත්තා. මට ඒ තුනක් තියෙනවා. මට ඉංජිනේරින් ෆැකල්ටි යන්න පුළුවන්. රයිට්? ඒ හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ ශක්තිය ඔයගොල්ලන්ගේ දුන්න දේවල් නිසා තමයි කියලා කියන්න අදිෂ්ඨාන කරගන්න. මං ඒ දේ කියනවා කවදා හරි ගිහිලා. ඒ ගුරුවරුන්ට ඒ තරම් සතුටක් වෙන කොහෙවත් නැහැ. ඒ අපි කියන්නේ ඔය ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. රයිට්? ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා පුතේ අදිෂ්ඨාන කරගන්න මතක තියාගන්න මම හැම වෙලෙම කියන්නේ දෙමාපියන්ටත් මේ උසස් පෙළ කඩේම ජය ගන්නවා කියන්නේ උසස් පෙළ ගුරුවරුන්ගේ වැඩක්ම නෙමෙයි. පොඩි කාලේ ඉඳන් මගේ දරුවෝ ඔයගොල්ලෝ මේ අකුරු ටික ලස්සනට ලියනවා කියන්නේ පොඩි කාලේ ඉඳන් උගන්වපු ගුරුවරු. ඔයගොල්ලෝ මේ ප්‍රසාරණය මතකයි කියලා කියන්නේ මම උගන්වපු දෙයක් නෙමෙයි පුතේ. ඔයගොල්ලන්ගේ ඕල් පන්ති හිටපු ගුරුවරු 6 වසරේ 7 වසරේ 8 වසරේ මේ වගේ ගණන් 10 12 තමයි. ඒ වෙනකොට ඒ ගුරුවරු හදපු දේවල් වීජීය පද මතකද? පොඩි කාලෙදිම වීජීය පදයක් කියන්නේ මොකක්ද කියලා උගන්වපු තැන රයිට්? ඒ කඩේම් සියල්ල පහු කරගෙන තමයි ඔයගොල්ලෝ ආවේ. දක්ෂයි. ඔයගොල්ලන්ට මොනවද නැත්තේ? රයිට්? ඔයගොල්ලන් හොඳ විභවයක් තියෙනවා, පොටෙන්ෂල් එකක් තියෙනවා. අපි ඒක මතු කරලා ගන්නවා. රයිට්? ඔන්න බලන්න මම මේකේ මතු කරන හැටි. පාඩම අද පාඩම පටන් ගන්න මෙතනින්. මේ ඔයගොල්ලෝ දන්න දේ. රයිට්? මේ පාඩම් බලද්දී ඔයගොල්ලෝ සතු විභවය තමයි මේක. ඔයගොල්ලෝ දන්න දේ. අද පාඩම ඉවර වෙද්දී මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ තියෙන්නේ A ධන B ගේ දෙවෙනි බලයනේ. මේ තියෙන්නේ A ඍණ B ගේ දෙවෙනි බලයනේ. මම දන්නවා දරුවෝ දන්නවා මම ඊළඟට ලිව්වොත් A ධන B ගේ තුන්වෙනි බලය කියලා. එයාවත් දන්නවා. දන්නවනේ. A ඍණ B ගේ තුන්වෙනි බලය කියලා ලිව්වොත් එයාවත් දන්නවා. දන්නවනේ.
හැබැයි මම ලියුවොත් A ධන B ගේ 4 වෙනි බලය කියලා. මම ලියුවොත් A ධන B ගේ 10 වෙනි බලය කියලා. ද්විපද ප්‍රසාරණයක් නේ. රයිට්? පද දෙකකින් ප්‍රකාශනයක ප්‍රසාරණයක්. පුළුවන්ද ලියන්න? අද පාඩම ඉවර වෙන්නේ අන්න එතනින්. රයිට්? මම ලියුවොත් දරුවෙකුට නම් A ධන B ගේ 100 වෙනි බලය ලියන්න ඕනේ මට කියලා. රයිට්? A ධන B ගේ 100 වෙනි බලය අද පාඩම ඉවර වෙද්දී ඔයගොල්ලන්ට ඒක ලියලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. රයිට්? හොඳට මතක තියාගන්න. ඔන්න බලන්න ඔයගොල්ලෝ සතු දේ මේක. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා මේක ඇතුලේ තියෙන පොඩි මැජික් එකක්. රයිට්? මේක ඇතුලේ තියෙන මැජික් එකක්. බලන්න මේව දැකලා තියෙනවද කියලා. සමහර දරුවෝ දැකලා ඇති මේක. ගුරුවරු සමහරට උගන්ලා ඇති. මේ බලන්න පුතේ. මම මෙතන ලියනවා B ගේ බිඳුවෙනි බලය. B ගේ බිඳුවෙනි බලය. ඕනෑම පාදයක බිඳුවෙනි බලය 1යි කියලා ඉගෙන ගත්ත නේද? පොඩි කාලේ ඉගෙන තියෙනවා. ඕනෑම පාදයකට බිඳුවෙනි බලය 1යි. පේනවද දරුවනේ මෙතන ඉන්නේ B ගේ පළවෙනි බලය. ඔන්න මම මකලා ආපහු ලියනවා. B ගේ පළවෙනි බලය. පැහැදිලිනේ? මෙතන ඉන්නේ B ගේ වර්ගය. උතේ මෙතන ඉන්නේ B ගේ වර්ගය. දැන් පොඩි රටාවක් පේනවද? දැන් පොඩි රටාවක් පේනවද? B ගේ බිඳුවෙනි බලය, B ගේ පළවෙනි බලය, B ගේ වර්ගය. රටාවක් පේනව නේද? ඊට පස්සේ එන්නේ මෙතනට A ගේ වර්ගය. මේ පළමු පදයේ දෙවන බලය. පළමු පදයේ පළවෙනි බලය. මම මෙයාව ලියනවා A ගේ බිඳුවෙනි බලය කියලා. අවුලක් නැහැ නේද? දැන් රටාවක් පේනව නේද? බලන්න පළවෙනි පදයේ දර්ශකය මෙන්න මේ දර්ශකයට සමාන තැනකින් පටන් අරන් අඩු වේගෙන යන අනුපිළිවෙලින්. A වර්ගය, A ගේ පළවෙනි බලය, A ගේ බිඳුවෙනි බලය. දෙවෙනි පදයේ දර්ශකය ශූන්‍යයෙන් පටන් අරන් අනුපිළිවෙලින් වැඩි වෙනවා එහා පැත්තට. පේනවද? අන්න ඔයගොල්ලන්ට නොපෙනුණු රටාව මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ ඔයගොල්ලෝ දැනගෙන හිටපු දෙයක් නේ. මම කිව්වේ විෂය පැල කරන්නේ කොහොමද ඔළුව ඇතුලේ කියලා. මේ ඔයගොල්ලෝ දැනගෙන හිටපු දේ මම පොඩ්ඩක් ඉස්සරහට පෙන්නවා. මම මොකද අලුතෙන් දෙයක් ඉගෙනනවද? නැහැ. ඔයගොල්ලන් නොපෙනුණු දෙයක් මම මතු කරලා පෙන්නවා. රයිට්? ඔයගොල්ලන් නොපෙනුණු දෙයක් මම මතු කරලා පෙන්නවා. හොඳයි. දැන් ඒරින බීට එද්දිත් ඔය රටාවනේ තියෙන්නේ. A වර්ගය, A ගේ දෙවෙනි බලය, A ගේ පළවෙනි බලය, A ගේ බිඳුවෙනි බලය. මම ලියන්නේ නැහැ. ඔළුවට ගන්න. B ගේ බිඳුවෙනි බලය මනසින් දකින්න. B ගේ පළවෙනි බලය, B ගේ දෙවෙනි බලය. ඒ රටාවේ කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ ඒ රටාවේ. හොඳයි. එහෙනම් ඒක ධන ඍණ වුණා කියලා, මෙතන ධන මෙතන ඍණ වුණා කියලා පුතේ ඉස්සලාම අවබෝධ කරගන්න කිසි වෙනසක් උනේ නැහැ. කිසි වෙනසක් උනේ නැහැ. ඒ රටාව ඒ විදිහටම තිබුණා. හොඳයි. දැන් මෙතන තිබුණේ A ධන B ගේ වර්ගයනේ. පද තුනක් තිබුණා. මම දැන් මේ දෙවෙනි එක්කෙනා මොහොතකට අයින් කරනවා. රයිට්? පොඩ්ඩකට අයින් කරනවා. මම මේක වෙනස් කරනවා A ධන B ගේ ඝණය කියලා. A ධන B ගේ ඝණය. කොහොමද ප්‍රසාරණය වෙන්නේ? A ධන B ගේ ඝණය ඉන්නේ A ඝණය ධන 3යි A වර්ගය B. 3යි A වර්ගය B. ඊට පස්සේ 3යි A B වර්ගය. 3යි A B වර්ගය ධන B ඝණය. රයිට්? B ඝණය. හරිනේ? A ඝණය ධන 3යි A වර්ගය B, 3යි A B වර්ගය B ඝණය. මේකත් තිබුණා ඔයගොල්ලන්ගේ 11 වසරේ පොතේ. රයිට්? 11 වසරේ පොතේ තිබුණා. එන්නකෝ මම ඉස්සරලාම කියන්නම් මෙයාව ප්‍රසාරණය වෙන්නේ කොහොමද කියලා. බලන්න පුතේ A ධන B ගේ ඝණයනේ. A ධන B ගේ ඝණය. මම ගන්නවා මෙයාව ලියනවා A ධන B වතාවක් A ධන B ගේ වර්ගය කියලා. A ධන B වතාවක් A ධන B ගේ වර්ගය විදිහට ලියනවා. මම ඔයගලන්ට පෙන්නන්නේ මෙන්න මෙයාව කොහොමද ප්‍රසාරණය කරලා මම අතන ලිව්වේ කියන එක. හරි? ඔයගොල්ලෝ දන්නවා. රයිට්? ඔයගොල්ලෝ මෙයාව දන්නවා. ඔන්න ඔක තමයි පෙන්නන්න දැන්. හරිද? හරි. එතකොට ඔන්න මම ලියනවා දැන් A ධන B ගේ වර්ගය මම දන්නවනේ. මේ මගේ දුවල පුතාලටගේ ඔළුවේ තියෙනවනේ A ධන B ගේ වර්ගය කියන එක. පොඩි කාලේ විතර ලියනවා A ධන B වතාවක් A වර්ගය
ධන 2යි AB ධන B වර්ගය. මෙන්න මේ ආකාරයෙන්. පැහැදිලිද? මෙන්න මෙහෙම ලියනවා. මෙයා වරහන් ඉවත් කරනවා. වරහන් ඉවත් කළා මම එක පෙළකට ලියනවා. හරි? ඒ කියන්නේ මේ A ගෙන් වැඩි වෙලා A ගෙන් වැඩි වෙලා යන ටික මම එක පෙළකට ලියාගෙන යනවා. පැහැදිලිද? රයිට්. ලියාගෙන යමු. A ඝණය ධන 2A වර්ගය B 2A වර්ගය B ධන AB වර්ගය ඊට පස්සේ B ගෙන් වැඩි වෙන ටික ඊළඟ පෙළට ලියාගෙන යනවා. B ගෙන් A වර්ගය වැඩි වෙනවා. B ගෙන් 2AB වැඩි වෙනවා. B ගෙන් B වර්ගය වැඩි වෙනවා. දෙවෙනි පෙළට ලියාගෙන පැහැදිලි නේද? රයිට්. එන්න මෙතන එනවා පුතේ A වර්ගය B ධන මේ පද දෙගුණ වීම. මෙතන 2යි AB වර්ගය 2AB වර්ගය ධන B ඝණය. දැන් සජාතීය පද සුළු කරමු. ඒ වචනේ අහලා තියෙනවා පොඩි කාලේ. සජාතීය පද සුළු කරනවා. රයිට්. A ඝණය මේ දෙන්න එක වගේනේ. දැක්කද මම ලියපු රටාව නිසා පොඩියට මට තියෙන පොඩි මේ එතන තියෙන රටාවක්. A ඝණය ඉන්නවා. හරි. A ඝණය ලියාගත්තා. A ඝණය ධන මේ දෙන්න සුළු කරන්න 3A වර්ගය B වෙනව නේද? 3A වර්ගය B වෙනවා. මේ දෙන සුළු කරන්න ධන 3A B වර්ගය වෙනවා. ධන B ඝණය. රයිට්. හරිනේ. A ඝණය ධන 3A වර්ගය B ධන 3A B වර්ගය ධන B ඝණය. දෙකත් ඉගෙන ගත්තනේ. අමතක නම් ඔන්න මම ඒකත් ඉගෙනුවා. ප්‍රසාරණය එන විදිය. ඒ කියන්නේ ද්විපදයක ඝණය. නැත්තම් ඔයගොල්ලෝ කියනවා මම හිතන්නේ ඝනායිතය කියන එක ඕල් පොතේ තියෙනවා. රයිට්. ද්විපද ප්‍රකාශනයක ඝනායිතය කියලා මෙයාගේ ප්‍රසාරණය තියෙනවා. මෙතන A ඍණ B වුණොත් මෙතන හැඩ ගැහෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා. රයිට්. ඒවා ඉගෙනගෙන අවිල්ලා තියෙන්නේ. ඔන්න දන්නේ නැත්තම් මම ඒකත් ඉගෙනුවා. හරි. ඒතකොට දැන් මේක අල්ල ගන්න ඕනේ. මෙහෙම තමයි කරන්න කියන එක දැන් අල්ල ගන්න ඕනේ එකපාරින්. දැන් පුතේ A ධන B ගේ ඝණය. දැන් මුලදී මම මෙතනදී පුතාලට කියපු රටාව තිබ්බනේ. මම ඒ රටාව දැන් මේකෙත් මතු කරනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ගේ ඔළුවේ කුතුහලයක් කියනවා. අසයේ කියපු රටාව මේක ඇතුලේ තියෙනවද කියලා මට කලින් ඔයගොල්ලෝ දැන් චෙක් කරනවා. මම දන්නවා. රයිට්. බලන්න මේ රටාව තියෙනවද කියලා. B ගේ බිඳුවෙනි බලය. B ගේ බිඳුවෙනි බලය. B ගේ පළවෙනි බලය. B ගේ පළවෙනි බලය. B ගේ වර්ගය. B වර්ගය. B ගේ ඝණය. ඔය තියෙන්නේ දෙයියනේ. මෙච්චර කල් මේ කට්ටිය හැංගිලා හිටියනේ මේක ඇතුලේ. හරි. A ඝණය. A වර්ගය. A ගේ පළවෙනි බලය. A ගේ බිඳුවෙනි බලය. හරිනේ. රටාව තියෙනව නේද? රටාව තියෙනවා. පළවෙනි පදය මේ දර්ශකයන්ට සමාන අගයකින් පටන් අරගෙන අඩු වෙලා කියන පිළිවෙලින් 3 2 1 බිඳුව දක්වා. රයිට්. දෙවන පදය මේ දර්ශකයේ කියන්නේ බිඳුවේ පටන් අරන් 3 දක්වා වැඩි වෙලා තියෙනවා. 3 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතන පද ඔක්කොම 4ක් තියෙනවා. ප්‍රසාරණයේ පද 4ක් තියෙනවා. මෙතන ප්‍රසාරණයේ වර්ගයේ තිබ්බට පද තියෙනවා 3ක්. මෙතන 3 තිබ්බට ප්‍රසාරණයේ පද 4ක් තියෙනවා. මොකද සම්බන්ධය එහෙනම්? ඔන්න දැන් එක එක රහස් අපි මතු කර ගන්නවා. පළමු පදයේ දර්ශකයේ හැසිරීම දැක්කා. දෙවන පදයේ දර්ශකයේ හැසිරීම දැක්කා. පද ගණන සම්බන්ධ රටාවක් දැන් අපිට පේනවා. මොකද්ද රටාව? ඔයගොල්ලෝම කියන්නේ පද ගණන සෑම විටම දර්ශකයේ අගයට වඩා එකකින් වැඩි. පැහැදිලිද? මෙතන තියෙන බලයේ අගයට වඩා එකකින් වැඩි. දුල පුතාලත් එක්ක අම්මලා තාත්තලා අහන් ඉන්නවනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. රයිට්. මනසේ පැල කරන්න ඕනේ දරුවන්ගේ මනස තුල තියෙන දේම අරගෙන අපි අලුතෙන් මේකට පොහොර දාලා වතුර දාලා ඒ ශක්තිය දීලා ගන්න ඕනේ. දරුවන්ගේ සංකල්පය හැදෙනවා. දරුවෝ දක්ෂයි අම්මේ තාත්තේ. දරුවෝ දක්ෂයි. මම අම්මලා තාත්තලා කියන කතාත් එක්ක ඔයගොල්ලෝ කියන කතාවලට මම එකගයි. අම්මලා තාත්තලා කියන චෝදනාවක් එක්ක මං විරුද්ධයි. විශේෂයෙන්ම අපේ තාත්තලා, මගේ තාත්තත් එහෙමයි. රයිට්. තාත්තලා කියන දෙයක් තියෙනවා.
උඹලට වගේ නෙමෙයි අපිට ওই තරම් සැප සම්පත් තිබුණේ නැහැ. අපි ඒ තමාරු ඉගෙන ගත්තා. හරිනම් උඹලට මේ තියෙන සැප සම්පත් විදිහට ඉගෙන ගත්තා නම් හරියට උඹලා නවතින්නේ ඔක්ස්ෆර්ඩ් වලින් කියලා. ඔය කතාව කියනවා. රයිට්. තාත්තලට සර්වත්‍ර වූ කතාවක් ඕක. හැමෝම තාත්තා කෙනෙක්ම කියනවා. හරි අම්මලත් කියනවා වැඩ කරපන් කියලා. මගේ දරුවෝ වැඩ කරනවා. මේ පරම්පරාව දක්ෂයි. අදක්ෂ නැහැ. අම්මේ තාත්තේ තරහ වෙන්න එපා. මේ දරුවෝ ජීවත් වෙන සමාජය අපිට වඩා සංකීර්ණයි. මෙන්න මේ එක කරුණෙන්ම හිතන්න අම්මලා තාත්තලා හිටපු සමාජයේ පොඩි කාලේ සමාජයේ ඒ අතීත සමාජයේ එළියට බැස්සාම සමාජ ආරක්ෂණය කියන එක තිබුණා. අම්මලා තාත්තලා අහපු ගුවන්විදුලි වැඩසටහනකින් ඉගෙන ගන්න දේවල් තිබුණා මේල. ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ දැනුම ඔළුව ආකල්ප හැදුනා. රූපහිනී වැඩසටහනක් බැලුවොත් ඒකේ හිටපු නිවේදකයෝ අපිට වඩා දැනුමින් සම්පූර්ණ මිනිස්සු. ඒක තිබුණා. සම්පත් පුද්ගලයෝ හිටියා සමාජයේ. නමුත් අදත් ඉන්නව නැත්තේ නැහැ. අදත් ඉන්නවා. නමුත් අද තියෙන සමාජයේ ෆෝන් එකක් අතර ගත්තත්, රේඩියෝ එකක් ඇහුවත්, වෙනත් විද්‍යුත් මාධ්‍යයකට හෝ ඕනෑම මාධ්‍යයකට ගියත් හැම වෙලෙම මේ දරුවන්ව පහලට දාන්න. දරුවන්ව ගොදුරු කරගන්න. මේ සමාජයේ සංකීර්ණයි. ඇත්ත අම්මලා තාත්තලා පයින් යන්නේ ඉස්කෝලේට. නමුත් අපේ දරුවෝ දැන් වාහනේ ඉස්කෝලේට ගිහලා බහිනවා ඇති. නමුත් සමාජයේ සංකීර්ණයි. අම්මලා තාත්තලාට මේ අත්දැකීම් තියෙනවනේ. ඉස්සර කාලට වඩා මේ මෑත දශකවලදී කොයිතරම් සමාජයේ සංකීර්ණයකට ආවද අපි හිතුවවත් නැති තැනකට ඇවිල්ලා තියෙන සමාජයේ. මින් ඉදිරි දශකවලදී කොයිතරම් තැනකට මේ සමාජයේ යයිද? ඒ තුල අපේ දරුවාගේ තැන පොසිෂන් එක කොහොම හැදෙයිද? කොහොම මේගොල්ලෝ රැකෙයිද? කියන එක හැම වෙලේම අපේ ඇඟේ ඔළුවේ ප්‍රශ්නාර්ථයක් හිතට වදයක් වෙලා තියෙනවනේ. ඉතින් අම්මේ තාත්තේ කිසිම වෙලාවක ඒ කතාව කියන්න එපා. මම බොහොම ආදරෙන් ඉල්ලන්නේ මේ දරුවෝ දක්ෂයි. ගොඩාක් ලොකු අසීරු සමාජයක තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. විභාගයට තල්ලු කරනවා, ටර්ම් ටෙස්ට් වලට තල්ලු කරනවා. රයිට්. එක කෙලවරක් නැහැ, එක හුස්මක් නැහැ. හැම වෙලෙම දරුවෝ බලන්නේ නිදහස හොයාගෙන යන්න. හැම වෙලෙම දරුවෝ බලන්නේ නිදහස. ඒකයි ෆෝන් එක ළඟට ගන්න. ඒකයි PC එකක් ඔන් කරගෙන ගේම් එකකට ඇබ්බැහි වෙන්නේ. නමුත් මේ හැමදේම මේ දරුවන්ට අපි බොහොම ආදරයෙන් කියලා දෙන්න ඕනේ. මේ මම කියන තරම් ලේසි නෑ. රයිට්. මේ මම කියන තරම් ලේසි නෑ මම දන්නවා. නමුත් අපි මේ හැම වෙලෙම දරුවෝ ළඟ ඉඳගෙන පැල කරන්න ඕනේ. අවශ්‍ය බීජාණු පැල කරන්න ඕන ඔයගොල්ලන්ගේ ඔළුවේ. ඒගොල්ලෝ ඔළුවේ පැල කරනවා විතරක් මදි. ඒවට පොහොර දාන්න ඕනේ අපි හොඳ පොහොර. ඒකට හොඳ ගුරුවරු ඉන්නවා. ඒකට දෙමව්පියෝ ඔයගොල්ලෝ ඉන්නවා. අපි මේ දරුවන් අතහැරලා යන්නේ නැහැ කවදාවත්. ඒක නිසා එතකොට ඒ විදිහට හොඳ බීජාණු පැල කරලා සරු දේ පැල කරලා ඒවට පොහොර වතුර හිරු එළිය දුන්නාම හොඳට හැදෙනවා මේ ගහ. රයිට්. මැක්සිම් ගෝකි කිව්වා වගේ ලෝකය පවතින්නේ හිරුගේ කිරණ වලින් සහ මව්ගේ කිරි වලින්. ඒක හිමයි. ඒ කියන්නේ දෙමාපියන්ගේ ශක්තිය, ස්වභාව ධර්මයේ ශක්තියෙන් තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. මගේ දරුවොත් එහෙමයි. රයිට්. නිසා පුළුවන් පොඩි දෙයක් ඔළුවේ පැල කරොත් ඒක ටක් ගාලා අල්ල ගන්නවා. අම්මලා තාත්තලාගෙම කටින් කියන්නේ මේගොල්ලන්ට ෆෝන් එකක් දීලා බලන්නකෝ මේකේ තියෙන හැමදේම දන්නවා කියලා. කියනවනේ. ඔව්. ඉතින් මේගොල්ලන්ගේ ඔළුවට අපි විෂය හරියට දෙමුකෝ. මේගොල්ලෝ අපිට හොඳට ඉගෙන ගන්නවා. වෙනවමයි. රයිට්. ඒක නිසා අම්මේ තාත්තේ අපි හරියට විෂය පැල කරමු මේගොල්ලන්ගේ ඔළුවේ. හරියට සංකල්ප පැල කරමු මේගොල්ලන්ගේ ඔළුවේ. විෂය විතරක් නෙමෙයි ජීවිතයත් හරියට පැල කරමු මේගොල්ලන්ගේ ඔළුවේ. මේගොල්ලෝ හැදිනවා. අපිට වඩා හොඳ දැනකට මේක හැදෙනවා. හැබැයි හරි දේ පැල කරන්න. අම්මලා තාත්තලා වුණත් වෙනසක් වෙන්න වෙනවා මේ උසස් පෙළ ජීවිතේදී. අම්මලා තාත්තලාටත්. මේ දරුවන්ට කියලා පොඩ්ඩක් ගේ අතු ගාව ගන්න කමක් නැහැ. මේ දරුවන්ට කියලා කොයිතරම් බිසිනොත් තමන්ගේ රෙදි ටික හොදන්න පුරුදු කරවන්න. දුවලා පුතාලා හැමෝටම. කමක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක්ම හුරු වෙන කෙනා තමයි දිනන්නේ. මම කිව්වේ කලමනාකාරීත්ව හැකියාව තියෙන කෙනා දක්ෂය විතරක් නෙමෙයි පුතේ. කලමනාකාරීත්ව හැකියාව තියෙන කෙනා තමයි දිනන්නේ. එහෙම නැතුව පොතටම ඇබ්බැහි වෙලා පාඩම් කරපු කෙනාට විෂයන් තුන ගොඩ යන්න පුළුවන්. හැබැයි ජීවිතේ ෆේල් වෙන්න පුළුවන්. අනිකාගේ දුක දැනෙන්න ඕනේ. අනිකාගේ දුකට අපි සංවේදී වෙන්න ඕනේ. එහෙම නැතුව ඔළුව විතරක් හැදුවොත් අපිට හැදෙන ඉංජිනේරුවෝ මිනිස්සුන්ව සූරගෙන කයි. මට අවශ්‍ය නැහැ මගේ දරුවෝ බෝම්බ හදන මිසයිල් හදන ඉංජිනේරුවෝ වෙන්න. අවශ්‍ය නැහැ. සමාජයට වැඩදායි ඉංජිනේරුවෝ වෙන්න ඕනේ.
මට ඕනේ විද්‍යාඥයෝ න්‍යෂ්ටික බෝම්බ හදන්න try කරන. ඒවා සංවර්ධනය කරන. මට අවශ්‍ය වෙන්නේ සමාජයේ සුඛ විවරණය තකා වැඩ කරන ඉංජිනේරුවෝ, වැඩ කරන විද්‍යාඥයෝ, ඒ වගේ ගුරුවරු, ඒ වගේ වැඩදායී පුද්ගලයෝ තමයි මේකට ඕනේ. අපිට ඒක කරන්න පුළුවන්. මට පුළුවන්, ඔයාලට පුළුවන්. මට පුළුවන්, ඔයාලට පුළුවන්. හොඳට මතක තියාගන්න අපි මේ ගේම් එක ප්ලේ කරමු. රයිට්. මේ ගේම් එක ගහමු. ගහන්න පුළුවන්. ආස නැද්ද ගෙදරට ඉංජිනේරුවෙක් ගේන්න? හරි. ඒක නිසා මේ ගමන අපි ඉස්සරහට යන්න. ඔන්න බලන්න ඊළඟට පෙන්නන දේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් කියලා මම පෙන්නනවා. මේ බලන්න. දැන් මම ලියනවා A ධන B ගේ 4 වෙනි බලය. A ධන B ගේ 4 වෙනි බලය. දැන් ලියන්න කලින් කියන්න මට මේකේ පද කීයක් තියෙන්න ඕනේද? මම මේ දිගට ලියාගෙන ගියොත් පද තියෙන්න ඕනේ. පද 5ක් තියෙන්න ඕනේ. පද 5ක් තියෙන්න ඕනේ. හරිනේ පැහැදිලි. ඒ පද පහේ පළවෙනි බලය පටන් ගන්න කාගෙන්ද? A ගේ 4 වෙනි බලය. B ගේ 0 වෙනි බලය. පුතේ කියන්න. A ගේ 3 වෙනි බලය. B ගේ පළවෙනි බලය. හරි. B ගේ පළවෙනි බලය. ඊට පස්සේ A ගේ දෙවෙනි බලය, B ගේ දෙවෙනි බලය. රතු පැණි ලියන එක පැහැදිලි නේද? රයිට්. B ගේ දෙවෙනි බලය. ඊට පස්සේ අන්තිමට කලින් පදය A ගේ පළවෙනි බලය, B ගේ තුන්වෙනි බලය. හරි. මගේ දරුවෝ දැන් මටත් කලින් ලියලා ඉවරයි. රයිට්. ඒක තමයි කියන්නේ. ටක් ගාලා ඒගොල්ලෝ මේ දේවල් අල්ල ගන්නවා. රයිට්. A ගේ 0 වෙනි බලය, B ගේ 4 වෙනි බලය. රයිට්. B ගේ 4 වෙනි බලය. මෙන්න මේ ආකාරයෙන්. ඒ රටාව දැක්කනේ. රයිට්. රටාව දැක්කා. ඒක පැහැදිලි. මට වඩා ඉක්මනට දැන් ඔයගලට කුතුහලයක් දෙනවා. ලියන්නකෝ. A ධන B ගේ 5 වෙනි බලය දෙන්නකෝ මම ලියන්නම්. එනවනේ ඔළුවට අදහසක්. A ධන B ගේ 6 වෙනි බලය ලියන්නකෝ. දෙන්නම්කෝ සර් මේක. රයිට්. A ධන B ගේ 6 වෙනි බලය කිව්වොත් පද 7යි. A ගේ 6 වෙනි බලයෙන් පටන් අරන් A ගේ 0 වෙනි බලය දක්වා ලියවෙනවා. B ගේ 0 වෙනි බලයෙන් පටන් අරන් B ගේ 6 වෙනි බලය දක්වා ලියවෙනවා. වැඩි හරි. හරි. රයිට්. ඔන්න අපි දැන් ඔයගලගේ ඔළුවට එනවා. හයියක්. හරි මට දැන් පුළුවන් සර් දුන්නොත් A ධන B ගේ 100 වෙනි බලය දෙන්නකෝ. මම ලියනවා. පද 101යි A ගේ 100 වෙනි බලය පටන් අරන් A ගේ 0 දක්වා ආවා. B ගේ 0 වෙනි පටන් අරන් B ගේ 100 වෙනි බලය දක්වා ගියා. පද 101ක් තියෙනවා. ලියන්න පුළුවන්. හරි. දැන් මම ඔයගලන්ට ශක්ති දුන්නා. මම මේ දෙක කඩනවා. ඒ කියපු දේ මම ආයෙ කඩනවා. ඔයගලන්ට බෑ. ඇයි බැරි? ඔයගලන්ට බෑ. මේ ඉස්සරහට ඉලක්කම් ටික. මේ ඉලක්කම් ටික. මේ ඉලක්කම් තිබ්බ රටාවක්. මේ ඉලක්කම් ටික. මෙතන 1 තියෙනවා. මෙතන 2 තියෙනවා. මෙතන 1 තියෙනවා. කොයි ඉලක්කම් රටාව? දැන් බෑ නේද? මේ 1 තියෙනවා, මේ 3 තියෙනවා, මෙන්න 3 තියෙනවා, මේ 1 තියෙනවා. මෙයාගේ ඉලක්කම් ටික කොහොම සෙට් වෙයිද? ඉලක්කම් ටික මොන රටාවකට එයිද? අන්න දැන් ආයෙත් ඔයගොල්ලන්ට ආයෙත් දැන් කුතුහලයක් අපිට සිට. දැන් ඒක කොහොමද ලියාගන්නේ? හැබැයි මම මෙතනදී කිව්වේ නෑ ලකුණ ගැන. මොනකුත් මම ලකුණ ගැන කිව්වේ නෑ. ලකුණේ රටාව මම දැන් කියනවා. මේ බලන්න මෙතන A ධන B ගේ ගණේනේ තිබුණේ. A ධන B. මගේ දරුවන්ට තේරෙනවනේ A ධන B කියන්නේ ධන ලකුණක් නම් මැද තියෙන්නේ. ධන ලකුණක් මේ ද්විපදයේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ද්විපදය සම්බන්ධ වෙලා තියෙන ධන ලකුණකින් නම් ප්‍රසාරණයේ හැමතැනම ධන ලකුණු එන්නේ. ඒ ගැන සැකයක් නෑ ඔයගොල්ලන්ට. ඒ ගැන සැකයක් නෑ. රයිට්. ධන ලකුණකින් නම් ඒ ගැන සැකයක් නෑ. මේ සියල්ලගේම එන්නේ ප්‍රසාරණයේ ධන ලකුණ. මම ඒක ඍණ ලකුණට එන්නේ කොහොමද කියලා කියන්නම්. රයිට්. ඍණ ලකුණ එන්නේ කොහොමද කියලා කියන්නම්. හැබැයි මම අද මේ පාඩමේදී මේ A ධන B ගේ ප්‍රසාරණය, ද්විපදයක IK ප්‍රසාරණය, ද්විපදයක IK වර්ග අයිතය වෙන්න පුළුවන්, ඝන අයිතය වෙන්න පුළුවන්, 4 වෙනි බලය වෙන්න පුළුවන්, 5 වෙනි බලය වෙන්න පුළුවන්, 100 වෙනි බලය වෙන්න පුළුවන්. හැබැයි මම අරගෙන තියෙන්නේ A ධන B ගේ A ධන B කියන එක. ඒක ධන පදය විතරයි. මැද පදය, මැද තියෙන ලකුණ එකතු කිරීමක් විතරයි කියන එකෙන් තමයි තියෙන්නේ. මම ඊළඟ දවසේදී කියනවා A ඍණ B ට ගන්න රටාව මොකක්ද කියන එක. A ඍණ B ට ගන්න රටාව මොකක්ද කියන එක. අපි ඉස්සෙල්ලාම පිළිවෙලට ඉගෙන ගමු. අන්න බලන්න පිළිවෙලට ඉගෙන ගන්න හැටි. රයිට්.
විෂය ඔළුවේ ඇතුලේ පිළිවෙලට තැම්පත් කරගන්න ඕනේ. රයිට්? මොලේ තමන්ට හොඳ ගබඩාවක් තියෙන්න ඕනේ. ගණිතයේ තියෙන මෙතන, විද්‍යාව දැනුම තියෙන මෙතන. අපිට ඒක මොලේ තියෙන්න ඕනේ. කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ අපේ ඔළුව හදා ගන්න ඕනේ. ඊට වඩා හැකියාවක් මේ මොලේට තියෙනවා. හරි? කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එකකට වඩා ලොකු කැපැසිටි එකක් මේ මොලේට තියෙනවා. පුතේ ඔයගොල්ලන්ට පුළුවන් උපන්දා ඉඳන් දැකපු සියල්ල මතක තියාගන්න පුළුවන් මොලයක් තියෙන ඔයගොල්ලන්ට. රයිට්? උපන්දා ඉඳන් දැකපු සියලු දේවල් මතක තියාගන්න. ඒ තරම් ධාරණ ශක්තියක් ඔය මොලේට තියෙනවා. අපි ඒක දියුණු කරලා නැහැ. රයිට්? අපිට පුළුවන් ඒක කරන්න. හරි. මේ බලන්න. දැන් ඔන්න මේකේ අපි මේවට කියන්නේ මේ ඉලක්කම් කියලා නෙමෙයි. මොකද්ද මේවට කියන නම? සංගුණක, coefficients. රයිට්? සංගුණක කියලා කියනවා. 1 2 1. මම ඉලක්කම් ටික මතු කරනවා දැන් මෙතන. බලන්න. 1 2 1 1 2 1. මේ බලන්න 1 3 3 1 1 කියන්න බෑ. දැන් මේක එන විදිහ කියන්න බෑ. සමහර දරුවෝ මේකේ සංගුණක ටික දන්නවා. මේකේ එන ඉලක්කම් ටික සංගුණක ටික දන්නවා. ඔන්න බලන්න මම මේකේ රටාව මතු කරලා පෙන්නනවා. එන්න බලන්න මේ බලන්න මේකේ ඉලක්කම් ටික විතරක් ඉතුරුනේ මම සියල්ලම කරනවා. දැන් මේ කීප දේවල් මතකයි නේද? කීප දේවල් ඔක්කොම ධාරණය කරගත්තනේ. ඔන්න බලන්න ඉලක්කම් ටික මොනවද කියලා. මෙන්න බලන්න ඉලක්කම් ටික. 1 2 1. හරි? 1 2 1. 1 3 3 1. 1 3 3 1. මොකක්ද රටාව? රටාවක් පේනවද? මේකේ සංගුණක අපි මේකට කියනවා ද්විපදයක. ද්විපදයක ප්‍රසාරණයේ සංගුණක හැඩ ගැහෙන ආකාරය, පෙළ ගැස්සෙන ආකාරය. රයිට්? ද්විපදයක ප්‍රසාරණී සංගුණක පෙළ ගැස්සෙන ආකාරය අපි කොහොමද මේ රටාවගේ හඳුනාගන්නේ? පුතේ ඒකට රටාවක් තියෙනවා මෙන්න මෙහෙම. 13 වසරේදී ඒ කියන්නේ අපි එක්සෑම් එක ලඟ වෙලා රයිට්? එක්සෑම් එක ලඟ වෙලා පුතේ ද්විපද ප්‍රසාරණ කියලා වෙනම පාඩමක් තියෙනවා. ද්විපද ප්‍රසාරණය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒක දැම්ම ඔයගලන්ට ඉගෙන ගන්න බෑ. නමුත් මම මේ ඒ පාඩමේදී ඔයගලන්ට කියනවා ඕනෑම බලයක්. දැන් මං කිව්වේ දැන් මේ 100 වෙනි බලය නම් මනම් ඒවා ගැනනේ. එහෙම නෙමෙයි. ඔයගලන්ට ඕනෑම බලයක් ප්‍රසාරණය කරන්න පුළුවන්. රයිට්? මහා විශාල ගණන් වලට මේක ප්‍රසාරණය කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා වෙනම පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම දැන් මම කරන්න යන්නේ මෙතන. රයිට්? මම ඔයගලන්ට මේ කියලා දෙන්නේ මේ ඔයගොල්ලෝ ඇතුලේ මොලේ ඇතුලේ තියෙන දෙයක් ඇසුරෙන්ම තමයි පාඩම කියලා දෙන්නේ. එතකොට පුතේ ඒ පාඩමේදී කියනවා වෙන රටාවක් මේ ද්විපද ප්‍රසාරණයේ සංගුණක ගන්නේ කොහොමද කියලා. ඒ පාඩමේදී කියනවා වෙන රටාවකින් ද්විපද ප්‍රසාරණයේ සංගුණක ගන්නේ කොහොමද කියලා. නමුත් මම මෙතනදී කියන්නේ වෙනත් රටාවක්. පුතේ මේ ගණිතය කියලා කියන්නේ ආදි මානවයා විසින් මේ අතේ තියෙන ඇඟිලි 10 භාවිතා කරලා වෙන්න තිස්සටලාම මේක පටන් ගන්න නැති මේ ගණිතය කියන එක නේ. අතේ තියෙන ඇඟිලි වලින් මේ ඉලක්කම් පෙන්වන්න නැති, ඉලක්කම් වලට චිත්‍ර එන්නේ නැති. රූපනේ තියෙන්නේ දෙකේ ඉලක්කම රූපයක්. එහෙම ඇවිල්ලා තමයි මේක වර්ධනය වෙලා තියෙන්නේ මේ ඉලක්කම් මත බීජ ගණිතය, ත්‍රිකෝණමිතිය, රයිට්? තව ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. විවිධාකාර ගණිත ශාස්ත්‍ර කලනය කියයි, අවකලනය කියයි, අනුකලනය කියයි, සංකීර්ණ සංඛ්‍යා කියයි. විවිධ දේවල් ඉගෙන ගන්නවා. ආසයි දෙනවනේ. රයිට්? එතකොට ඒවා ගොඩනැගුවේ මේ අපේ ශිෂ්ටාචාරයේ ආදි මානවයාගේ ඉඳන් අද දක්වා ඉන්න මොලේ මහන්සි කරපු මිනිස්සු. රයිට්? ඉස්සර නම් ආදි මානවයා ගන්න නැති. ඊට පස්සේ දාර්ශනිකයෝ, ගණිතඥයෝ, විද්‍යාඥයෝ, විවිධ පුද්ගලයෝ මේ ගණිතය කියන මහා වෘක්ෂයේ එක එක අතු මේ ලෝකයට දායාද කරා. රයිට්? මේ අතු එක එක දිශාවලට අරගෙන ගියා.
ඒකෙන් තමයි මේ ලස්සන ගණිත නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ද්විපද ප්‍රසාරණය ගැන ඔයගලන්ට හම්බෙලා තියෙන ටියුට් එකේ ද්විපද ප්‍රසාරණයේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී පවන ග්‍රීක ගණිතඥ යුක්ලිඩ් විසින් ද්විපදයක පූර්ණ වර්ගායතය පිළිබඳ සංකල්ප ඉදිරිපත් කර ඇත. කියන තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ද්විපදයක පූර්ණ ගණය සම්බන්ධ සංකල්පයේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස ආසන්න කාලේදී ඉන්දියාව විසින් සොයාගෙන තිබෙන සාක්ෂි ඇත. ඒ කියන්නේ ඉතින් බිගි ගණය මේක. රයිට්. ඉන්දියාව පැත්තෙන් ආව කියලා තමයි කියන්නේ. එහෙම ඉතිහාසයේ එහෙමයි. රයිට්. මේක හොයාගත්ත මිනිස්සයාට කොයිතරම් සතුටක් දැනෙන්නේ නැද්ද? ඒ වගේම තමයි පුතේ මේ ටියුට් එක ඉස්සරහට තියෙනවා. මේ ගණිතඥයෝ ගැන ඔයගොල්ලන්ට මේ ටියුට් එකේ පොඩි දැනුවත් කිරීමක් මම කරලා තියෙනවා. ගණිතඥයෝ ගැන. ඒකේ ඉන්නවා පැස්කල් කියලා කෙනෙක්. ඕන පිටු පෙරලා බලන්න ටියුට් එකේ පැස්කල් කියලා කෙනෙක් ඉන්නවා. හොයාගත්තද? මේ බ්ලේස් පැස්කල් කියන ගණිතඥයා තමයි කවුරු හරි දරුවෙක් IT ඉගෙන ගත්තා නම් ඕලෙවලට මේ බ්ලේස් පැස්කල් ගැන ඉගෙන ගන්නවා. මතකයි නේද? ඔව්. එයා ගණිතඥයෙක්. ඒ වගේම පරිගණක විද්‍යාඥයෙක් කියලා අපි හඳුන්වනවා. පුතේ එයා කිව්ව මේකට රටාවක්. රයිට්. ඒකට අපි කියනවා පැස්කල්ගේ ත්‍රිකෝණය කියලා. රයිට්. පැස්කල්ගේ ත්‍රිකෝණය, පැස්කල් ට්‍රයැන්ගල්. තව දෙයක් තියෙනවා මේ තාත්තා කියන්න. අමතක වෙයි මට. ඉංග්‍රීසි මීඩියම් දරුවෝ. ඉංග්‍රීසි මීඩියම් දරුවෝට වෙනම ටියුට්ස් හම්බෙනවා. වෙනම ටියුට්ස් හම්බෙනවා ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මගේ පන්තිය ඇතුලේ. ඒ වගේම තමයි මම මේ අද වැඩිපුර නොකියුවත් ඉංග්‍රීසි මීඩියම් දරුවන්ටත් ගැළපෙන විදිහට මම මේ මාතෘකාවල වචන අනිවාර්යයෙන්ම කියනවා. කියනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට ගැළපෙන විදිහට පන්තියේදී මම පොඩි විස්තර කිරීමක් කරනවා. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට. ඒ නිසා ඒගොල්ලන්ට කිසිම අපහසුතාවයක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා උසස් පෙළට එද්දී O ලෙවලුත් ඉංග්‍රීසි මීඩියම් කරලා A ලෙවලුත් ඉංග්‍රීසි මීඩියම් කරන. ඒ දරුවන්ටත් මගේ පන්තියේ ඉඳ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කලින් කිව්වා වගේ ටියුට්ස් හම්බෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විස්තර කිරීමක් හම්බෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. පෞද්ගලිකව මාව හම්බෙලා අහගන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ අවස්ථාව ඔයගලන්ට ලැබෙනවා. ඒ ගයිඩන්ස්, ඒ පේපර් සියල්ල හරි ටියුට්ස් පේපර් සියල්ල ඔයගලන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා ගන්න පුළුවන්. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර දරුවෝ ඉන්නවා O level වෙනකන් ඉංග්‍රීසි මීඩියම් කරලා A level ට සිංහල මීඩියම් වලට මාරු වෙන. එහෙම දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් මුලදී නගන චෝදනාවක් තියෙනවා, පොඩි බරබරයක් දෙනවා. සර් ඉංග්‍රීසි වචන දන්නේ නැහැ. ද්විපද ප්‍රසාරණය කිව්වට අපි දන්නේ නැහැ කියන එක. ඔව් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයගොල්ලන්ට කාලයක් යනකම් ඇත්තටම O level වලට වඩා අලුත් ගණිත වචන තමයි අපි ගොඩාක් ඉගෙන ගන්න මේ ගණිතය ඇතුලේ, උසස් පෙළ ගණිතය ඇතුලේ. පුතේ කාලයක් යනකොට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි මීඩියම් ටියුට්ස් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම ඉංග්‍රීසි මීඩියම් වලින් පැහැදිලි කරන නිසා හින්දා ප්‍රශ්නකුත් නැහැ. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නකුත් නැහැ. පැහැදිලිද? රයිට්. ඔන්න එකක් කියන්න ඕනේ මට අමතක වෙච්ච නිසා ගොඩක් ඉංග්‍රීසි මීඩියම් දරුවන්ගේ දෙමව්පියෝ හැම වෙලේම කෝල් කර අහන දෙයක් තියෙනවා. ඒක නිසා මම එදී කිව්වේ. හොඳයි. අපි පැස්කල් ගැන කතා කර හිටියේ. පැස්කල්ගේ ත්‍රිකෝණය. පුතේ පැස්කල් කියන කෙනා ත්‍රිකෝණ රටාවක් ඉදිරිපත් කරා ද්විපද ප්‍රසාරණයේ සංගුණක සම්බන්ධව. බලන්න මම මේ රටාව දැන් ලියනවා මෙතන. දැන් මට මෙතන තවදුරටත් සමාන ලකුණ වළංගු නැහැ. right සමාන ලකුණ වළංගු නැහැ. ඔන්න මම ද්විපද ප්‍රසාරණයේ සංගුණක ටික පෙළගස්සනවා. එහෙම නැත්නම් පැස්කල්ගේ ත්‍රිකෝණය මෙතනට ලියලා පෙන්නනවා. පැස්කල් කිව්වා ත්‍රිකෝණ රටාවක් මෙන්න මේ විදියට. මම කියන රටාව කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. 1 2 1 ඊට උඩ පෙළියක් තියෙනවා පැස්කල්ගේ ත්‍රිකෝණේ 1 1 ඊට උඩ පෙළියක් තියෙනවා පැස්කල්ගේ ත්‍රිකෝණේ 1 කියලා. හරි 1 1 1 1 2 1 1 3 3 1 මේක රටාව කොහොමද මේ ගොඩ නැගිලා තියෙන්නේ? මම මැද හරියෙන් අරගෙන රටාව පෙන්නන්නම්. මැදින් අරගෙන රටාව පෙන්නනවා. මේ බලන්න පුතේ 1 1 එකතු වෙලා තමයි 2 හැදිලා තියෙන්නේ. කොහොමද අපි ලස්සන වචනින් කියන්නේ? එහෙම කියන්නේ 1 1 එකතු වෙලා 2යි. එහෙම කියන්නේ නැහනේ. අපි කියන්නේ මේ පැස්කල්ගේ ත්‍රිකෝණේ දෙකලවර පද හැර 1 1 හැර දෙකලවර පද හැර මේ මැද පද හැදෙන්නේ ඊට පෙර පේලියේ දෙපසින් පීඨ ඉලක්කම් දෙකේ ඓක්‍ය. right මෙන්න මේ විදිහට බලන්න 1 2 3යි
2යි 1යි 3යි. දෙකයි එකයි 3යි. In Pascal triangle, we can obtain each term by adding the two terms which are in the prior column, prior row, right? කලින් පේලියේ ඉන්න අවයව දෙකක් එකතු කරලා තමයි මේක හදාගන්නේ. හොඳට මතක තියාගන්න. එහෙම තමයි මේක හැදෙන්නේ. එහෙනම් මට කියන්න දැන් ඊළඟ පේලිය අපි වර්ධනය කරන්නේ කොහොමද කියලා. පුතේ මේ රටාවේ හැම වෙලේම එකකින් තමයි පටන් ගන්නෙ. මේ ත්‍රිකෝණයේ සෑම පේලියකම එකෙන් තමයි අවසන් වෙන්නේ. රයිට්? එකෙන් පටන් ගන්නවා, එකෙන් අවසන් වෙනවා. මේ තියෙන්නේ. එහෙනම් එක එනවා මෙතනට. දෙවෙනි පදේ එන්න ඕනේ 3යි 1යි එකතුව 4. 3යි 3යි එකතුව 6. 3යි 1යි එකතුව 4. අන්තිමට 1. එහෙනම් ඊළඟ එක අන්න දැන් මගේ දරුවන්ට පුළුවන්. 1යි. එකෙන් පටන් ගන්නවා. 4යි 1යි 5යි. මේක මෙතන ලියන්න. 1 4යි 1යි 5යි. 6යි 4යි 10යි. 6යි 4යි 10යි. 4යි 1යි 5යි. ආයෙත් 1යි. ඔය තියෙන්නේ. දැන් ඊළඟ පේලිය ලියන්න පුළුවන් මන් දන්නවා. මේ තියෙන්නේ පැස්කල්ගේ ත්‍රිකෝණය. රයිට්? පැස්කල්ගේ ත්‍රිකෝණය කියලා අපි මට කියනවා. පැහැදිලිද පුතේ? පැස්කල්ගේ නැත්නම් පැස්කල් ත්‍රිකෝණය කියලා කියනවා. පැස්කල්ගේ ත්‍රිකෝණය. Pascal's triangle. මේ බලන්න. දැන් පුතේ මේ මම ලියලා තියෙන්නේ දැන් මේ ගානට සෙට් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ මං A ධන B ගේ වර්ගයේ සංගුණකට කියලා ලියලා තියෙන්නේ මේ තියෙන්නේ. හරිනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් ඒක. දැක්කනේ. A ධන B ගේ ඝනයේ සංගුණක ටික. ප්‍රසාරණේ සංගුණකට තමයි ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ A ධන B ගේ 4 වෙනි බලයේ සංගුණක ටික. කෙනෙක් මගේ දරුවෙක් උත්සාහ කරොත් A ධන B ගේ 5 වෙනි බලයේ සංගුණක ටික තමයි මේ තියෙන්නේ. A ධන B ගේ 5 වෙනි බලය. බලන්න ඉලක්කම් 6ක් තියෙනව නේද කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඉලක්කම් 6ක් තියෙනවා. සංගුණක ටික. දැන් මගේ දරුවන්ට පුළුවන් නේද අර මං කලින් කියපු රටාවත් අනුගමනය කරලා 4 වෙනි බලේ නම් පද 5ක් තියෙනවා. A ගේ පළවෙනි බලය A ගේ 4 වෙනි බලයෙන් පටන් ගන්නවා B ගේ බිඳුවෙනි බලය. ධන 4යි A ඝනය B ගේ පළවෙනි බලය. ධන 6යි A වර්ගය B ගේ වර්ගය. ධන 4යි A B ඝනය. ධන 1යි A ගේ බිඳුවෙනි බලය B ගේ 4 වෙනි බලය. ප්‍රසාරණය ලිව්වා. පැහැදිලිද? ඔන්න ප්‍රසාරණය ලිව්වා. A ධන B ගේ 5 වෙනි බලය ලියන්න උත්සාහ කරන්න. පොතේ කරන්න පුළුවන්. සංගුණක ටික ඇවිල්ලා තියෙන්නේ. සංගුණක ටික ඇවිල්ලා තියෙන්නේ. ධන ලකුණකින් තමයි සෑම පදයක්ම බැඳෙන්නේ. ධන ලකුණෙන් තමයි සෑම පදයක්ම බැඳෙන්නේ. A ගේ 5 වෙනි බලය B ගේ බිඳුවෙනි බලය A ගේ 4 වෙනි බලය B ගේ දෙවෙනි බලය A ගේ 3 වෙනි බලය B ගේ ලියාගෙන යන්න පුළුවන්. පැහැදිලිනේ? පද 6 ලස්සනට ඔයගලන්ට ලියාගෙන යන්න පුළුවන්. A ධන B ගේ 7 වෙනි බලය ලියන්න පුළුවන්. රටාවෙන් මේක වැඩි කරගන්න පුළුවන්. පද 8ක් දක්වා. පැහැදිලිනේ? පද 8ක් දක්වා මේක වැඩි කරගන්න පුළුවන්. රටාවෙන් පැස්කල්ගේ ත්‍රිකෝණයෙන් ඊට පස්සේ මං කියපු කලින් කියපු කරුණු දෙක ඔළුවට අරගෙන ඉස්සරහට ලියාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේක මම පේලි 20ක් දක්වා මේ ත්‍රිකෝණය වර්ධනය කරොත් පේලි 20ක් දක්වා මේ ත්‍රිකෝණය වර්ධනය කරොත් මගේ දරුවන්ට ලියන්න පුළුවන් A ධන B ගේ 20 වෙනි බලය ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් දරුවෙකුට ප්‍රශ්නයක් එනවා නම් මේ උඩින් ලියපු මේ ඉලක්කම් පේලි මේ කවුද කියලා. ඒකට උත්තරයක් කියන්න පුළුවන්ද ඔයගලන්ට? මේ ඉන්නේ පුතේ A ධන B ගේ පළවෙනි බලය. A ධන B ගේ පළවෙනි බලය වෙන්නේ. හරිනේ? A ධන B ගේ පළවෙනි බලය. ඒ කියන්නේ කවුද? A ධන B. A ධන B. හරිනේ? 1යි A ධන 1යි B. සරල දෙයක්. අපි දැනගෙන හිටපු දේවල් නෙවෙයි. අපි දැකපු දේවල් සර් මොකුත් අමුතුවෙන් ලිව්වේ නෑනේ මේකේ. ඔව්. ඔයගොල්ලන්ගේ ඔළුවේ ගුරුවරු පැල කරලා තිබ්බ දේ මම ටිකක් පොහොර දාලා වතුර දාලා වර්ධනය කරලා ගත්තා. ඒකයි මං කිව්වේ. ඔන්න පාඩම. right. ඔහොම තමයි
උසස් පෙළ හැඩ ගැහෙන්නේ. උසස් පෙළ ගොඩ නැගෙන්නේ මේ විදිහට. බලන්නකො මේ කවුද කියලා. මේ තියෙන්නේ A ධන B ගේ බිඳුවෙනි බලය. A ධන B ගේ බිඳුවෙනි බලය වැඩි ලස්සනයි නේද? A ධන B ගේ බිඳුවෙනි බලය තමයි මේ තියෙන්නේ. A ධන B ගේ බිඳුවෙනි බලය. හරිනේ. A ධන ඕනෑම පාදයකට බිඳුවෙනි බලය. බිඳුවේ දර්ශකය 1යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒක තමයි භාවිතය. හරි. A ධන B. A ධන B ගේ වර්ගය, A ධන B ඝනය 4 වෙනි බලය, 5 වෙනි බලය, 6 7 8 9 10 20 ඕනනම් 30 ඕනනම් 40 දක්වා මේක ප්‍රසාරණය කරන්න පුළුවන්. හරි. ඔන්න ගණිතය අතීතයේ ඉඳන් වර්ධනය වුණ හැටි, සංවර්ධනය වුණ හැටි මම ඔයගලන්ට ඉගෙනුවා. පොඩි තැනකින් පටන්ගෙන ඔන්න ගණිතය. දැන් පොඩි කාලේ ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්නේ කොහොමද? ද්විපද ප්‍රසාරණයක වර්ගායිතය ඉගෙන ගන්නවා. මතකද වර්ගායිතය ඉගෙන ගත්ත හැටි? A ධන B ගේ වර්ගය ඉගෙන ගත්ත හැටි මතක කට්ටිය බලන්න. 10 වසරේ පොතේ තිබ්බා. A ධන B ගේ වර්ගයේ ප්‍රසාරණය E වර්ගය ධන 2 B ධන B වර්ගය කියලා ගිරව වගේ කියන්නේ. හරි? ඒක ඉගෙන ගත්තේ කොහොමද? ඉගෙන ගත්ත ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි මම මේ බෝඩ් එකේ A ධන B ගේ ඝණය ප්‍රසාරණය කරා වගේ ප්‍රසාරණය කිරීමක ඉගෙන ගත්ත නේද මගේ දරුවෝ? A ධන B ගේ වර්ගයේ ගුරුවරු ලියලා පෙන්න ඕගලන්ට A ධන B වතාවක් A ධන B කියලා. එහෙම ලියලා ඉගෙනුවා. ඊට පස්සේ තවත් ක්‍රමයක් අනුගමනය කරා නේද? ඒ මොකද්ද පුතේ? ඒ තමයි ඕගලන්ට ඉගෙනුවා ගුරුවරු අර පාදයක දිග A ධන B වූ සමචතුරස්‍රයක් ඇඳලා එයාගේ වර්ගඵලය ගණනය කරා මතකද? මේ බලන්න මයික ලියලා පෙන්නන්නකෝ. ඔයගලගේ ගුරුවරු ඔයගලන්ට උගන්වපු දේ A ධන B ගේ වර්ගය ප්‍රසාරණය කරා A ධන B වතාවක් A ධන B කියලා. ඊට පස්සේ A වතාවක් A ධන B ධන B වතාවක් A ධන B කියලා ලියලා ප්‍රසාරණය කරා. මතකයිනේ? A වර්ගය AB ධන BA ධන B වර්ගය. සජාතීය පද දෙනවා AB සහ BA කියලා එකතු කරා 2යි AB වුණා සුළු කරා. මෙතන ඍණ આવොත් කොහොමද ලැබෙන්නේ කියලා සුළු කරා. හරි. ඊට පස්සේ මම ලියන්නකෝ මේක ප්‍රසාරණය වුණාම A වර්ගය ධන AB ධන BA ධන B වර්ගය. මේ දෙන සජාතීය පද කියලා එකතු කරා. A වර්ගය ධන 2යි AB ධන B වර්ගය කියලා එකතු කරා. ඔය දෙන ධන B වර්ගය. මම කිව්ව අනිත් ක්‍රමය තමයි අපේ ගුරුවරු ඉගෙනුවා අපිට මෙන්න මෙහෙම කොහොමද? පාදයක දිග A ධන B වූ සමචතුරස්‍රයක්. සමචතුරස්‍රය වගේ නේද මේක? රයිට්? පාදයක දිග A ධන B. A ධන B. එහෙනම් මේ දිග A කියලා ගත්තොත් මේ වගේ දිගක් මේ ඉතුරු කොටස B. මේ තියෙන B දිග කොටස. පැහැදිලි නේද? එහෙනම් මේ පැත්තට සමචතුරස්‍රයක් නිසා මේ පැත්තට A දින් වෙනවා. මෙයා A මෙයා B. දැන් මෙයා කොටස් 4කට වෙන් වෙලා. සම්පූර්ණ සමචතුරස්‍රය චතුරස්‍ර කොටස් 4කට වෙන් වෙලා. චතුරස්‍ර කොටස් 4කට වෙන් වෙලා තියෙනවා. චතුරස්‍ර හරි. ඒකේ ඇතුලේ තියෙනවා සමචතුරස්‍ර කැලි දෙකක්, ත්‍රිගුණාස්‍ර දෙකක්. චතුරස්‍ර කොටස් 4කට වෙන් වෙලා තියෙනවා. ඒ හතරේ වර්ගඵලය වෙන වෙනම ගණනය කර කර ඉගෙනනවා ඔයගොල්ලන්ට. පුතේ A වතාවක් A වර්ගය වර්ගඵලය. A වතාවක් B AB B වතාවක් A BA ධන B වතාවක් B B වර්ගය කියලා ඔහොම ඉගෙනනවා. ඒගොල්ලෝ දැනගෙන ආපු දේ, ඔයගොල්ලෝ රැස් කරගත් විභවය, ඔයගොල්ලන්ගේ ගුරු මෑණිවරු පියවරු ඔයගොල්ලන්ගේ ඔළුවේ තැන්පත් කරපු දේ මම ඒ සංකල්පය අරගෙන දියුණු කරලා පෙන්නවා. ඔයගොල්ලෝ අවුරුදු ගාණක් පුරුදු වුණේ A ධන B ගේ වර්ගය සහ A ධන B ගේ ඝණය බොහොම නිවැරදි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. A ඍණ B ගේ වර්ගය සහ A ඍණ B ගේ ඝණය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ද්විපදයක ඝනායිතය සහ ද්විපදයක වර්ගායිතය, square of a binomial expression and cube of a binomial expression කියන එක ඉගෙනගෙන තියෙනවා. ඒක ඒ සංකල්පය මම උඩට මතු කරලා ගත්තා. ඉස්මතු කරලා ගත්තා. මේ පාඩම මම දන්නවා අම්මා තාත්තා කෙනෙක් බලන් හිටියනම් ඒගොල්ලන්ට තේරෙනවා. රයිට්. අපේ ඔළුව ඇතුලේ එදා ඒ ගුරුවරු පැල කරපු
සංකල්පය තමයි මම ඉස්මතු කරලා උඩට ගත්තේ. මේ ඉතිහාසය තුළ මානව ශිෂ්ටාචාරය තුළ හිටපු ගණිතඥයෝ ගෙනාපු දැනුම ලෝකයට දායාද කරපු දැනුම තමයි මම භාවිතයට ගත්තේ. ඒ සියල්ල ඔයගොල්ලන්ට ලබා දෙන එක තමයි මම කරන්නේ. ඒකයි ගුරුවරයාගේ తত্ত্বය. ඒකයි ගුරුවරයාගේ හැකියාව. පුළුවන් අපිට මේක කරන්න. අම්මේ තාත්තේ අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ අපිට කියලා කියන්නේ මේ මටයි දරුවන්ටයි කරන්න පුළුවන්. ඔයගලන්ගේ ශක්තිය මට ඕනේ හැම වෙලේම. අම්මලා තාත්තලාගේ ශක්තිය මට ඕනේ හැම වෙලේම. පාසලේ සහ අනිත් විෂයන් උගන්වන ගුරුවරුන්ගේ ශක්තිය මට හැම වෙලේම ඕනේ. මේ දරුවන්ට අපි ඔයාලත් එක්ක ඉන්නවා කියන ශක්තිමත් ගුරුවරු, ශක්තිමත් දෙමව්පියෝ ඉන්නවනම් මේ දරුවන්ට උසස් පෙළ කඩේම නෙමෙයි ජීවිත කඩේම ජයග්‍රහණය කරන්න මහ ලොකු දෙයක් නෙමෙයි. රයිට්. අපි ඒගොල්ලන්ට ඒ ශක්තිය දෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගෙන් හැම වෙලේම ඉන්න ඕන. ඕක තමයි අද දවසේ මගේ පාඩම. දැන් මේක පොඩ්ඩක් වෙනස් විදිහකට මම අද ඔයගලන්ට පාඩමට ආරම්භයක් කරන් දුන්නේ පුතේ. මතක තියාගන්න. මම ඔයගලන්ට මුලදී මගේ නම්වත් මොකුත් කිව්වේ නැහැ. ඔයගලන්ට හොයාගන්න පුළුවන්. නම ඔයගොල්ලෝ දන්නවා. නම දන්නේ නැතුව මගේ පන්තියේ ඉන්නේ නැහැ නේ. රයිට්. ඒ වගේම තමයි මගේ වෙනත් විස්තර මම ඔයගලන්ට කිව්වොත් එහෙම මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාarලා විද්‍යාවිද උපාධිය හදාarලා තමයි මේ ගුරු ශාස්ත්‍රයට ආවේ. ඒ වගේම තමයි මම කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් වෙනවා. රයිට්. කොළඹ අතිශය ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක්. මම පාසලේ යම කියන්නේ නැහැ. රයිට්. ඒ අත්දැකීමුත් මට තියෙනවා. ඒ පාසල තුලින් ලබා ගන්න අත්දැකීම් අමිලයි මිල කරන්න බැරි තරම් අත්දැකීම්. මොකද අපේ පාසලෙන් තමයි ගණිතයේ විශිෂ්ට ප්‍රතිඵල තියෙන දරුවෝ බිහි වෙන්නේ. විශිෂ්ටතම ප්‍රතිඵල තියෙන දරුවෝ බිහි වෙන්නේ අපේ පාසලෙන්. ඒක නිසා ඒ සියලු අත්දැකීම් මේ ඉතා කෙටි කාලය තුළ මට තියෙනවා. ඒ විභවතාවය මට තියෙනවා. ඒ විභවතාවය මම දරුවන්ට බෙදලා දෙනවා. රයිට්. ඒ නිසා දෙමව්පියෝ ආදරණීය දරුවෝ මේ ගමන තුළ මාත් එක්ක රැඳිලා ඉන්න එක විතරයි වෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙමව්පියෝ මේ ගමන තුළ ගුරුවරයා වගේම දරුවාත් එක්ක රැඳිලා ඉන්න එකයි වෙන්න ඕනේ. අතාරින්න එපා අම්මේ තාත්තේ මේ අන්තිම අවුරුදු දෙකේ දැන් දරුවන්ට උගන්ලා ඉවරයි කියලා අතාරින්න එපා. තාමත් මේගොල්ලෝ පොඩි වයසේ ඉන්න දරුවෝ. රයිට්. සමහරවිට මගේ දරුවන්ට හිතෙයි. දරුවනේ ඔයගොල්ලන්ට හිතෙයි. දැන් අම්මලා තාත්තලට වඩා දෙයක් අපි දන්නවා කියලා. ඔව් අපි දන්නවා. රයිට්. අපි මේ විෂය නිර්දේශයේ මේ සියලු දේවල් ෆෝන් එකක් ගත්තත් වෙබ්සයිට් එකට ගියත් සෝෂල් මීඩියා ගියත් අපි දන්නවා. අපිට අම්මලා තාත්තලාට බොහොම වේගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. රයිට්. දන්නවා. තාත්තා ළමන්ට මොනවද තේරෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ එකපාරටම. ඔව් හරි ඔව්. ඒ දඩබ්බර ගතිය එනවා. ඒ සිතුවිල්ල එනවා. ඒකනේ තරුණකම කියන්නේ. ඒකනේ තරුණ ජවය කියන්නේ. ඒක හරි. නමුත් පුතේ ඒක එහෙම නෑ. අපේ අම්මලා තාත්තලා මොන මට්ටමේ හිටියත් හරි මොන මට්ටමේ සමාජයේ කුමන තලයක වෘත්තියක නියැරිලා හිටියත් කුමන තත්වයේ හිටියත් පුතේ ඒගොල්ලෝ අපිට වඩා අපිට අත් කරගත නොහැකි ඉතා ඉහළ තලයක ඉන්නවා. ඒ මොකෙන්ද? ජීවිත අවබෝධය කියන එකෙන්. එහෙම නැත්නම් ජීවිතේ අත්දැකීම් ජීවන අත්දැකීම් කියලා කියන්නේ. ඒ විශ්වවිද්‍යාලයේ උපාධිය කවදාක්වත් අපිට පහු කරලා යන්න බෑ. අපිට මේ ලෝකේ තාක්ෂණය දියුණුවලා කාලතරණයක් කරත් අපිට ඒක පහු කරලා යන්න නම් බෑ. ඒක නිසා අපිට පොඩ්ඩක් ඔළුව නමාගෙන ඉන්න වෙනවා. හරි? ඔළුව නමාගෙන ඉන්න වෙනවා. තරුණ ශක්තිය නිසා මම දන්නවා මේ කතා කරන මං වුණත් දඩබ්බරයි තමයි. රයිට්. කතා කරන මං වුණත් දඩබ්බරයි. තාමත් ඒ වයසේ වගේ ඉන්නේ. නමුත් නැහැ. අම්මා තාත්තා කිව්වොත් ඇහුවා. ඒ ගැන තක්සේරුවක් කරන්න යන්නේ නැහැ. ඒක හරිද වැරදිද කියලා ගෙස් කරන්න යන්නෙත් නැහැ. විනිශ්චය කරන්න යන්නේ නැහැ. එසා පුතේ හොඳට මතක තියාගන්න අපිට අපේ දෙමව්පිය ආදරේ දෙමව්පිය පහු කර යන්න බැරි තැනක් තියෙනවා. ඒ නිසා හැමදාම ඒගොල්ලෝ අපේ ජීවිතේ දෙමව්පිය විදිහට ඉන්නවා. අපේ ගුරුවරු අපිට දුන්න විභවයක් තියෙනවා. රයිට්. මේ අද මේ අකුරු මම ලස්සනට ලියනවා නම් ඒ ලියන්නේ මගේ පොඩි කාලේ ගුරුවරු හින්දා. මම මේ බෝඩ් එකේ සුළු කිරීම කරනවා නම් ලස්සනට ඒ මගේ O level ගුරුවරු හින්දා. මේ ගණිත සංකල්ප මම ඔයගලන්ට දෙනවා නම් හරියට ඔයගලන්ට තේරෙනවා නම් ඔයගලන්ට ඒවා ධාරණය වෙනවා නම් ඒ දෙන්නේ මගේ විශ්වවිද්‍යාලේ නැත්නම් මගේ උසස් පෙළ ජීවිතේ ගුරුවරු හරියට මේ දේවල් උගන්වපු නිසා. රයිට්. ඉතින් ඒ ගුරුවරුන්ට ඒ මහා විභවයක් තියෙනවා. මම කොයිතරම් තැනක හිටියත් ඔයගොල්ලෝ කොයිතරම් ඉස්සරහට ගියත් අපිට පහු කරන්න බැරි දෙකොට්ටාශයක් ඉන්නවා. රයිට්.
ගුරුවරු සහ අම්මලා තාත්තලා ගුරු දෙගුරු ඒගොල්ලන් අපිට පව කරලා යන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි හැමදාම ඒගොල්ලන්ට යටින් ඉන්නේ අපි කොයි තරම් තරකට ගියත්. ඒක නිසා ඔය පාඩම තමයි මට අද ඔයගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න උනේ. සුබපතන ඔයගොල්ලන්ගේ උසස් පෙළ ජීවිතේට වගේම මෙතනින් එළඹෙන ඉදිරි ජීවිතේට පාඩමේ සාරාංශය මම අද කිව්වොත් මම ඔයගොල්ලන්ට ඉස්සරලාම උසස් පෙළ ජීවිතය ගැන ඔයගොල්ලන් සිංහල පොතෙන් පටන් අරගෙන දුන්න උපදෙස් දෙකක් දවසේ වැඩ කළමනාකරණය කිරීම මතක තියාගන්න උසස් පෙළ දිනන්නේ දක්ෂයා වගේම හොඳ කළමනාකාරීත්ව හැකියාවක් තියෙන දක්ෂයා. රයිට්. දෙවෙනි කාරණාව කැපවීම සහ කැපකිරීම. කැපවීම සහ කැපකිරීම කියන එක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේ පාඩම් පටන් ගන්න පොඩ්ඩක් ඉස්සරහට කරගෙන ගියා. මේ සිලබස් එකේ තියෙන කොටසක් තමයි මේ කරේ ඔයගොල්ලන්ට. පාඩමක් කරගෙන පොඩ්ඩක් ඉස්සරහට ආවා. මම කිව්වා හැබැයි මෙතනදී මම අමතක කරන්න එපා. මම කිව්වේ තාම පාඩම ඉවර නැහැ. ඉවර නැහැ කියන්නේ සංකල්ප ටික ඉවර නැහැ. මම ඒදන බීගේ වර්ගය ඝණය ගැන තමයි මම ඉගෙනුවේ. රයිට්. නමුත් මම ඒරින බී ගැන තාම ඉගෙනුවේ නැහැ. ඒ නිසා තව ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. රයිට්. ඔයගොල්ලෝ දැනගෙන හිටපු දැනුමක්ම භාවිතා කරලා මම ඔයගොල්ලන්ට අලුත් රටාවන් අලුත් දේවල් කියලා දුන්නා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මං ගැන හැඳින්වීමක් කරා. ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ගැන කතා කරා. රයිට්. ඒතර පාඩමේ දැන් මම ඔයගොල්ලන්ට යම්කිසි view එකක් දීලා තියෙන්නේ. මතක තියාගන්න සුබපතන ඔයගොල්ලන්ගේ උසස් පෙළ ජීවිතේට විශිෂ්ට සරසවි වරමකින් මේක ඉවර කරන්න. රයිට්. අනිවාර්යයෙන්ම මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එක අයිලන්ඩ් රෑන්ක් එකක් දිස්ත්‍රික් රෑන්ක් එකක් ඔළුවේ තියාගෙන මනසේ තැම්පත් කරගෙන වැඩ කරන්න පටන් ගන්න. රයිට්. අපිට පුළුවන් මේ උසස් පෙළ දිනන්න. අපිට පුළුවන් පන්තියේදී උසස් පෙළ වගේම පේපර් එකට ලෑස්තිනවා වගේම ජීවිතේ දිනන්න. රයිට්. අපි ඊළඟ දවසේදී කතා කරමු උසස් පෙළ පේපර් එක ගැන, සංයුක්ත ගණිතයේ පේපර් එක ගැන, විෂය ගැන මම තව ටිකක් වැඩි නැඹුරුතාවයක් දක්වමින් ක්ලාස් එකේ නෝට් එක ලියන හැටි. රයිට්. ඒ සියල්ල මම ඔයගලන්ට කියලා දෙනවා. විෂය නිර්දේශය කොහොමද ඔයගලන්ට ලැබෙන්නේ? ඒ සියල්ල මම කියලා දෙනවා. පේපර්ස් එන්නේ කොහොමද? ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ තෝරා ගන්න පුළුවන් ඔයගලන්ට තියෙන විෂය පාඨමාලා. ඒව ගැනත් මම දැනුමක් ඊළඟ දවසේ සහ ඊළඟ දවසෙත් මේ කොටස් තුනකදී මම ඉදිරියට ඔයගලන්ට ලබා දෙනවා. අපි දෙවෙනි කොටසදී කතා කරමු විෂය නිර්දේශය සහ පේපර් එක ගැන. තුන්වෙනි දවසේදී කතා කරමු විශ්වවිද්‍යාල ජීවිතය ගැන. හරිම රසවත්. තුන්වෙනි කොටස. රයිට්. ඒක නිසා අද මෙතනින් පාඩම ඉවරයි පුතේ. මේ කෙටි සටහනක් මම ඔයගලන්ට දුන්නේ. ඒ සටහන ඔයගලන්ට පිළිවෙලට ලියා ගන්න පුළුවන්. ඊළඟ දවසේදී ලස්සනට ඔය සටහන ඉදිරියට කරගෙන යනවා. සටහන් ලියන පිළිවෙලට වැඩ කරන දේවල් මම දැන්ම කියන්නේ. බලමුකෝ අපි ඊළඟ දවස්වලදී පිළිවෙලට වැඩ කරන පිරිසුදු පිළිවෙලට වැඩ කරන දරුවන්ට මාත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්. රයිට්. ඔයගොල්ලෝ කොන බුද්ධි මට්ටමක හිටියත් අපි ඒ සියල්ල නගලා ගන්නවා. ඔයාලට තේරෙනවද ඉතින්? ඔයගලන්ට මේක ඔලලට දැනගෙන හිටියත් නැතත් මම ඔයගලන් ගොඩනගලා ගත්තා එතනට. රයිට්. දැන් ඔයගොල්ලෝ හැමෝම එක වගේ එක තැනකට හදලා ගන්නවා. පුළුවන් අපිට මේක කරන්න පුළුවන්. රයිට්. අපි ඊළඟ දවසේ හම්බෙමු. පරිස්සමට ඉන්න, හොඳට වැඩ කරන්න. අපි ඊළඟ දවසේ හම්බෙමු.